අයිබෝවන් කියලා පිළිගන්නවා හැම කෙනෙක්ම මනුස්සත් ලංකා YouTube channel එකට. අපි ඔයගලන්ට පොරොන්දු වුණා අපි අවට සිටින කුරුල්ලන් පිළිබඳ අපේ වැඩසටහන අපි ඉදිරිපත් කරනවා කියලා. ඒකේ පළවෙනි එක හැටියට අපි කෑන්දත්තා පිළිබඳව ඉදිරිපත් කරා. අද අපි ඉදිරිපත් කරනවා මේ දෙවෙනි එපිසෝඩ් එක. තවත් වටිනා පක්ෂියෙක්. මේ අපි අවට සැරිසරන වටිනා පක්ෂියෙක් කුරුළු ගොයා. කුරුළු ගොයා කියලා තමයි සිංහලෙන් කියන්නේ. ඉන්දියාව ඇතුළු ලෝකයේ මේ සතා ඉන්දියාව විශේෂයෙන් හඳුන්වන්නේ මේ සතාව ශික්‍රා කියලා තමයි හඳුන්වන්නේ. එතකොට මේ ඇසෙපිටර්ස්ලා කියන ෆවුල් එක ගත්තාම විශේෂයෙන් රැප්ටර්ස්ලා කුරුළු ගොස්සෝ රාජලියෝ මේ වගේ සතුන්ගේ ඒ පවුලේ පැවතෙන කුඩාම සතා තමයි මේ ශික්‍රා බර්ඩ් නැත්නම් කුරුළු ගොයා කියලා අපි හඳුන්වන්නේ. එතකොට මේ පක්ෂියා හරි සුන්දර පක්ෂියෙක්. මේ අපි මේ සතා පිළිබඳ අපේ නිවස අසලින් අපි කොහෙවත් කැලේ ගිහිල්ලා හොයාගෙන විත් නෙමෙයි. මොකද මට මගේ වැඩසටහන් වල අවශ්‍යතාවය කැලේ ගිහිල්ලා සත්තු හොයාගෙන ඉන්න එක නෙමෙයි. කැලේ සත්තු ඉන්න එක හරි. අපි අවට ඉන්න සත්තු ටික අපි කොහොමද රැකගන්නේ කියලා. ඒගොල්ලන් වාසස්ථාන හදන්නේ කොහොමද? ඒගොල්ලන් ආහාර ගන්නෙ මොනවෙන්ද? මොන ගස්වලද ඉන්නේ? මොන ගෙඩිද කන්නේ? ඒ වගේ. එතකොට තමයි මොකද හේතුව මේ සංවර්ධනයත් එක්ක විශාල වශයෙන් මේ කුඹුරු ගොඩ කිරීම සිද්ධ වෙනවා. අද ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ අවසරයක් අරගන්නවා ගොඩ ගොවිතැන් කරන්න කියලා. ගොඩ ගොවිතැන් කරන්න කියලා අරගෙන කරන්නේ ඒ මුවාවෙන් මේ කුඹුරු ගොඩ කරන එක. මේක තමයි තාම තියෙන භයානක සහ ඛේදනීය තත්ත්වය. ඇත්තට මේවා රජයක් හැටියට අවධානය යොමු කරලා නවත්තන්න ඕනේ වැඩ. ඉතින් ඒ නිසා විශාල වශයෙන් මේ කුරුල්ලන්ගේ වාසස්ථාන ආහාර මේ හැම දෙයක්ම බාධා වෙලා තියෙන මේ වගේ ප්‍රශ්න නිසා. අනිත් පැත්තෙන් ගත්තහම ගස් කපපුවාම ඒගොල්ලන්ට කූඩ හදන්න ගෙඩි කන්න තියෙන අවස්ථාව නැතු වෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩාක් ඇති වෙලා අපි අපිට නොතේරුණාට මහා විශාල කුරුළු ගහණයක් විවිධ කුරුළු ගහණයක් ජීවත් වෙනවා. ඒ ගහණය විශාල වශයෙන් අඩු වෙලා යන්න හේතු බලපාලා තියෙනවා. ඒ වගේ තත්ත්වයක්. ඒ නිසා මේ අවට වටපිටාවේ ඉන්න කුරුල්ලෝ සහ ඔවුන්ගේ වටිනාකම තමයි මට පෙන්වන්න ඕනේ. එදිනෙදා අපි ජීවත් වෙන සමාජයේ කොච්චර කුරුල්ලෝ ප්‍රමාණයක් අපිත් එක්ක මේ විදිහට ගැටෙනවද කියන එක පෙන්වන්න. ඉතින් ඊටාම ලස්සන පක්ෂියෙක් මේ ශික්‍රා බර්ඩ් කියලා කියන්නේ. මේ පක්ෂියා හරිම ඔයගොල්ලෝ දන්නවා විශේෂයෙන් ආහාරයට ගන්න. එයාගේ හොඳම ආසම කෑම තමයි කටුස්සු. කටුස්සු වලින් කරනවා කුරුළු පැටව කුරුළු විත්ත. මේ හැම දෙයක්ම කරනවා දැකලා ඇති පොඩි උකුස්සෙක් වගේ පොඩි කුරුල්ලා. ඒ උකුස්සන්ගේ පවුලේන කුඩාම කුරුළු වර්ගය. එතකොට විශේෂයෙන් මේ සතා හරිම ජනප්‍රියයි. අප්‍රිකානු කලාපයේ වගේම ඉන්දියාවේ ඔය ෆැල්කනාවස්ලා ඒ කියන්නේ උකුස්සලවා සත්තු දඩයන් කරන ගෝත්‍ර තියෙනවා. අන්න ඒගොල්ලෝ මොකද මෙයා හරිම ලේසියෙන් මේ කුරුළු ගොයාව ට්‍රේන් කරන්න පුළුවන්. පුරුදු කරන්න පුළුවන් සත්තු වල. ඒ විතරක් නෙමෙයි එයා ප්‍රමාණයෙන් පොඩි වුණාට එයාට හැකියාව තියෙනවා බරෙන් වැඩි කුරුළු මොනරකගේ සෙබඩක් පවා අරගෙන එන්න පුළුවන් යම් මට්ටමක අරගෙන එන්න පුළුවන් මට්ටමේ ශක්තියක් තියෙන කුරුල්ලෙක් තමයි මේ කුරුළු ගොයා කියලා කියන්නේ. ඒ විවිධ විශේෂ වර්ග ගොඩක් ඉන්නවා. මේකට ස්පැරෝ හොක්ස් කියලා කියනවා, ගෝස්ට් හොක් කියලා කියනවා. ඒ වගේම විශේෂයෙන් ගත්තම අප්‍රිකානු කලාපේ සහ යුරෝේෂියන් කියන කොටස් වල මේගොල්ලන්ගේ පැතිරීම දකින්න පුළුවන්. ඊටාම හුරු මොහොටි ලස්සන පක්ෂියෙක්. අපි වීඩියෝ එකේ බලමු කොහොමද ඒගොල්ලෝ මේ හැසිරීම අපි අවට කොහොමද මේ කුරුළු ගොයා ජීවත් වෙන්නේ. කුරුළු ගොයා එක්ක අපි කොච්චර සමීප වෙලා තියෙනවද? එයා අපි නිතර නොදැක්කට අපිට කොච්චර සමීපෙන්ද එයා ජීවත් වෙන්නේ කියන එක අපි මේ වීඩියෝ එකෙන් දැන් දැකගමු. මේගොල්ලන්ගේ සත්ව විද්‍යාත්මක නාමය ඇසෙපිට බාඩියස් කියලා තමයි සටහන් වෙන්නේ. ඒ වගේම ඇසෙපිට්‍රයි ඩායි කියන ෆැමිලි එකට තමයි මේගොල්ලන් අයිති වෙන්නේ. කුස්සන්ගේ පවුලේ ඉන්න පොඩිම කුරුල්ලා. මේට අමතරව ඇෆ්‍රිකාන් රීජන් එකේ ඉන්නවා ස්පැරෝ හොක් කියලා. පොඩි කෙනෙක් මේ පවුලේ මේගොල්ලෝ ඔක්කොම එකයි. පොඩි පාට වලින් තමයි වෙනස්කම් තියෙන්නේ. දැක ගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා අපි බලමු ඉදිරියේදී මේ ලස්සන කුරුල්ලගේ ඇසිරීම රටාවත් එක්ක යනකොට අපි මෙයාගේ කොහොමද
මේ ලස්සන මෙයාගේ මේ ජීවිතය කොහොමද එයා ගත කරගෙන යන්නේ කියන එක. මේ ඔබ දකින්නේ වැඩුණු පිරිරිමි පක්ෂියා. අත්තටු නිල් පාටට හුරු අලු පාට වන අතර පපු ප්‍රදේශයේ තැඹිලි පාටට හුරු පටි ආකාරයෙන් පිහිටනවා. වම් පාදයේ ඔසවාගෙන තනි කකුලෙන් සිටීමට ප්‍රිය කරනවා. ඒ වගේම උස් ස්ථානවල ඉඳලා ගොදුරු පිළිබඳ විමසිල්ලෙන් ඉඳලා මේ ආකාරයට ගොදුරු සොයා ඇවිදිනවා. ඔවුන්ගේ නික්ම යාම නිරන්තරයෙන්ම අනිත් කුරුල්ලන්ට ඉතාම බිය ගන්වන සුළු දර්ශනයක්. අනතුරු වැඟවීම් පටන් ගන්නවා අනිත් කුරුල්ලන් විසින්. උදේ කාලයේදී මේ ආකාරයට අත්තට විහිදාගෙන ඉහළ අහසට ගමන් කිරීම සිද්ධ වෙන අතර ගොදුරු සොයා යාමත් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. මේ ඔබ දකින්නේ ගැහැණු පක්ෂියා. පිරිමි පක්ෂියා නිල් පාටට හුරු අලු පැහැති වන නමුත් ගැහැණු පක්ෂියාගේ ඒ තත්ත්වය ඔබට දකින්න වෙන්නේ මේ ආකාරයට දුඹුරු පාටින්. ඒ අනුව ඔහු චයිනීස් ගොෂ් හොක් කියන කුරුල්ලට බොහෝම සමානකම් දක්වනවා. කහ පාට කකුල් දෙකක්, කහ පාටින් රෝම සහිත ඇස් දෙකක්. මේ ඔබ දකින්නේ කූඩේ තුලට වෙලා ඉන්න පැටවක්. මේ මාස 4ක විතර වගේ පැටවෙක්. සාමාන්‍යයෙන් මේ කූඩේ හදන්නට පටන් ගත්තේ දෙසැම්බර් විතර තමයි මේක හදන්න පටන් ගත්තේ. ඕපන් ප්ලැට්ෆෝම් එකක් විදිහට තමයි මේ කූඩේ නිර්මාණය වෙන්නේ. මේ සඳහා දිරාගිය කැබලි වගේම කම්බි කෑලිත් පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් ප්ලැෆ් ඇන් ග්ලයිඩර් ෆ්ලයිට් කියන එක තමයි දකින්න පුළුවන්. තටු ගහලා ගිහිල්ලා ඊට පස්සේ පාවෙලා යන ස්වරූපයෙන් තමයි මේගොල්ලන් පියාසර කිරීම සිද්ධ කරන්නේ. මේ ඔබ දකින්නේ ඕන් විසින් නිදි කරපු කූඩුව. මේ අපේ නිවසට මීටර් 100ක විතර ආසන්නයෙන් වූ පොල් ගසක තමයි මේ කූඩේ නිර්මාණය කරලා තියෙන්නේ. මේ පැටව් දෙන්නෙක් ඉන්නවා. ඒ පැටව් ඔබට ඉදිරියට දැක ගන්නට පුළුවන්. ඉතින් මේ දුඹුරු පාටට හුරු ගැහැණු පක්ෂියා නිරන්තරයෙන්ම පැටියට රැකවරණය ලබා දෙමින් කූඩුව අයිනට වෙලා ඉන්න පුරුදු වෙලා තියෙන තත්ත්වයක් දැක්කන්න පුළුවන්. මේ කාල සීමාව තුළම ඔවුන් විශාල වශයෙන් නාද කිරීම සිද්ධ වෙනවා. දැන් මේ ඔබ දකින්නේ අලුත උපන් පැටවා. මේ පැටවා දැන් කූඩේ හැම වෙලාවකම රැඳී සිටින්නේ නෑ. මේ අසල තියෙන කොස් ගහට වෙලා මේ තැනම තමයි එයා ඉන්නේ. ඒ පුරුද්දක් හැටියට මේ සතා මෙතනම වාසය කරනවා. මෙයාට අවශ්‍ය කරන කෑම බොහෝ වෙලාවට ගෙනත් දෙන්නේ මේ ස්ථානයට. තාම පැටවෙක් නිසා ඔහුගේ වැඩුණු පක්ෂය තුළ දැකිය හැකි ලක්ෂණ නෙවෙයි දකින්නට තියෙන මේ දුඹුරු පැහැති ගතිය සහ සාමාන්‍යයෙන් දැක ගන්න පුළුවන් වෙන්නේ ගැහැණු පක්ෂීන්ගේ සහ පැටවුන්ගේ. මේක වෙනස් වෙනවා ඔවුන් තරුණ වීට පත් වුණාම. මෙතනදී ඔබ දකිනවා මේ කූඩේට ඇතුල් වෙනවා මේ ගැහැණු පක්ෂියා. ඔහුගේ පැටවුන්ගේ තියෙන ආහාර ලබා දීම සඳහා ඒ අවස්ථාව තුළ මේ ස්ථානයට කිසිම කපුටෙකුට ඒ වගේම කිසිම සතෙකුට කිට්ටු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඔවුන් කොටලා පහර දීලා එළවනවා. මේ ඉන්නේ මාස 4ක විතර වයසේදී පුංචි පැටවෙක්. මේ පැටවා මට දැක ගන්නට ලැබෙන්නේ රතුපස්වල ප්‍රදේශයේ වත්තක තියෙන පොල් ගහකින්. මේ පැටවුන් තවමත් දඩයම් කිරීමට නොහැකි තත්ත්වයේ ඉන්න කුඩා පැටවුන් වන අතර තවමත් එයාගේ දෙමව්පියෝ විසින් තමයි අවශ්‍ය කරන ආහාර ගෙනත් දෙන්නේ. දැන් මෙයාට ගෙනත් දීලා තියෙනවා කටුස්සෙක්. ඒ කටුස්සා කණ එක තමයි දැන් මේ වෙලාවේ කරන්නේ. ඔබට පේනවා ඇති එතනට පොඩ්ඩක් ඉහළින් එයාගේ අම්මත් ඇවිල්ලා ඉන්නවා. එයාට ආරක්ෂාව සපයමින් ඉන්නවා. වෙන කෙනෙකුට ඒ ගොදුර දැහැගෙන යන්න ලැබෙන්නේ නැහැ. නැත්තම් කපුටෝ ඇවිල්ලා කොටලා පැටවියටත් කොටලා ඒක අරගෙන ඒ ආරක්ෂාව මේ අම්මා දැන් ඔබට පැහැදිලිව පේනවා ලබා දෙමින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි තවත් ලක්ෂණයක් ඔබ දැක්කොත් බොහෝ විට සමස්තයක් හැටියට මේ කුරුළු ගෝයා ගත්තාම ඕන් අතුවල වහලා ඉන්නකොට එයාගේ වම් පාදය උස්සලා දකුණු කකුලෙන් තමයි එයා නිතරම ඉන්නේ. තනි කකුලෙන් තමයි ඉන්නේ. අනිත් පාදයේ බොහෝ විට නිදහසේ තබා ගන්නට ඕන කටයුතු. ඔබ මේ වීඩියෝව ආරම්භයේදී දකින්නට ඇති තනි කකුලෙන් ඉන්නවා. මෙතනදිත් ඔබ දකිනවා මේ උඩින් ඉන්න පක්ෂියා එයාගේ අත නිදහසේ තමයි තියාගෙන ඉන්නේ.
දඩයම් කරන්නෙත් ඔවුන් දඩයම් කිරීම සඳහා භාවිතා කරන්නෙත් මූලිකවම ඒ අත තමයි. කවුටුස්සෙක් උස්සගෙන ආවම උස්සන් එන්නේ ඒ අතින් තමයි. ඒකත් සුවිශේෂී ලක්ෂණයක් අපිට ඔවුන්ගේ දැක ගන්නට පුළුවන්. සාමාන්‍යයෙන් මේගොල්ලන්ගේ පියාසර කිරීම සම්බන්ධයෙන් ගත්තාම එකම රටාවක් තියෙන ඒ තමයි ඒකට කියනවා අපි ග්ලයිඩර් ෆ්ලයිට් කියලා. ෆ්ලැප් ඇන්ඩ් ග්ලයිඩර් ෆ්ලයිට්. ඒ කියන්නේ තටු වේගයෙන් ගහලා මොමෙන්ටම් එක අරගෙන ඊට පස්සේ පාවෙලා යනවා. ඒ වගේ ක්‍රමයකට තමයි යන්නේ. ඒ වගේම අතුපතර පියාඹාගෙන යන්න බොහොම දක්ෂයි. ඒ යනකොට එය අනිත් කුරුල්ලන්ට, ලේනුන්ට ඒ වගේ බොහොම බියජනක සිද්ධියක්. ඒගොල්ලෝ මේක දැක්ක ගමම මේ සතා අත්තකින් ඉගිලෙනවා දැක්ක ගමම ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ අනිත් කණ්ඩායමට අනතුරු ඇඟවීම පටන් ගන්නවා. ඒකට කියනවා අපි ඩිස්ට්‍රෙස් කෝල් එකක් දෙනවා කියන එක. විශේෂයෙන් පිළිහුඩුව වගේ සත්තු මෙයාගේ ප්‍රහාරයෙන් බේරෙන්න ජලය ඇතුළට ගමන් කරනවා. ඒ වගේම අනිත් කුඩා පක්ෂීන් වර්ග විශේෂයෙන්ම බාබ්ලර්ස් වගේ කුඩා පැණි කුරුල්ලන් වගේ සතුන් ඒගොල්ලෝ අතුපතර හැංගෙනවා. නමුත් කණ්ඩායමක් හැටියට එකතු වෙලා කෑ ගහලා මෙයාව එලවන්නට පවා ඒගොල්ලෝ කල්ලි ගහන ස්වරූපයකුත් දකින්නට ලැබෙනවා. උදේ කාලයේදී උදේ 10 විතර වෙන විට මේ වගේ කූඩෙන් එළියට බැහැලා අත්තකට වෙලා ඒගොල්ලන් බොහොම නිදහසේ ඉන්න ඒගොල්ලන්ගේ දෙමාපියන් එයාලට කෑම ගෙනත් දෙනකන්. ඒ අතරේ ඒගොල්ලන්ගේ තටු පිරිවදින එක, අවුව තපින එක මේ සියලු ක්‍රියාකාරකම් වල මේ කුඩා පැටවුන් යෙදෙනවා. මෙතනදී ඔබ දකිනවා එයා හොටෙන් අර අමු පොල්ලත්ත කනවා. එතන එයා ඒක කාලා ඩැමේජ් වෙලා තියෙනවා පේනවා. ඒ හොට ශක්තිමත් කර ගැනීම වගේ ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් ඒ ක්‍රියාකාරකම් වල ඕන් යෙදෙන ආකාරය. මේ ඇක්සෙපිට ගණයට අයිති කුරුල්ලන්ගේ සුවිශේෂීතාවයන් තමයි සාමාන්‍යයෙන් ඉතා කෙටි ශරීරයක් තියෙන, නමුත් ඉතා පළල අත්තට දෙකක් තිබෙන, ඒ වගේම සාමාන්‍යයෙන් ඉතාම දිගු කකුල් දෙකක්. ඒ වගේම හරි වේගෙන් ඉගිලෙන්න පුළුවන් අතුපතර. ඒකත් ඔවුන්ට තියෙන දක්ෂතාවයක්. ඒ වගේම තමයි ඉතා කෙටි රවුන්ඩ් ආකාරයේ අත්තට දෙකක් තමයි තියෙන්නේ. ඒ වගේම රතට හුරු දුඹුරු පැහැයක් තමයි මේ සත්තුන්ගේ දකින්න පුළුවන් වෙන්නේ. ඒ වගේම බඩපැත්ත සාමාන්‍යයෙන් දුඹුරු පාට ඉරි වගේ, තැඹිලි පාට ඉරි වගේ දකින්න පුළුවන්. මෙතනදී ඔබ දකිනවා මේ ඉතාම ඉහළ ප්‍රදේශයක වෙලා ගොදුරු සොයා ගැනීම පිළිබඳ අවධානයෙන් ඉඳලා ඒ ගොදුරු හොයා ගන්නට තමයි ඒ සතා එතනින් ඉගිලිලා යන්නේ. ඒ අතරේ ගැහණු පක්ෂියා කූඩේ ළඟට වෙලා පැටියව රැක ගනිමින් බොහොම නිදහසේ කාලය ගත කරනවා. මෙහිදී මේ ඉතාම තද වැසි සහිත වෙලාවකදී මේ පැටියා කූඩේට යන්නේ නැහැ. කූඩේට ගියත් එයා තෙමෙනවා. ඒ නිසා නමුත් එතනම තියෙන සාමාන්‍යයෙන් මේ ලගින ස්ථානය, පුරුදු ස්ථානය එතනට වෙලා අත්තක් අස්සට රිංගලා වැස්සෙන් බේරෙන්න කටයුතු කරනවා. බොහෝ විට වැඩිහිටි කුරුල්ලන් තනිව හෝ ජෝඩුවක් විදිහට කාලය ගත කිරීමට පුරුදු වෙලා සිටිනවා. මේදී ඔබ දකින්නේ උන් ඉතාම ආස කරන ආහාරය කටුස්සෙක් ගෙනවෙත් කුඩා පැටවට ලබා දීලා තියෙනවා කන්න. ඔහු සිටින ස්ථානයට මේ කටුස්සෙක් ආහාරයට ගන්න අවස්ථාවක් තමයි ඔබ දකින්නේ. ඔවුන්ගේ තියුණු හොටෙන් මේ සමස්ත මේ කටුස්සා ඉරලා සියලු දේ ආහාරයට ගන්න, කිසිම කොටසක් ඉතුරු කරන්නේ නැහැ. මොකද ඒ විශේෂයෙන් මම මේ ස්ථානයට ගියා ඉතුරු වෙච්ච කොටස් බිමවටලා තියෙනවද කියලා බලන්න. නමුත් එහෙම කිසිම කොටසක්, පැරණි කොටසක් හෝ කූඩේ තියෙන ස්ථානයේ බිමදිවත් දැක ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ බෝවීම සිද්ධ වෙන කාලයේදී මොවුන් පිරිමි සතා සහ ගැහැණු සතා ඉහළ අහසට පියාසර කරන අතර එහිදී එකිනෙකා වෙත වේගයෙන් පියාඹමින් යම් රංගනයක යෙදෙනවා. බොහෝ විට ෆ්‍රෙෂ් කිල්, ඒ කියන්නේ අලුතෙන් මරාගත් සතුන් ආහාරයට ගන්නව උනත් බොහොම කලාතුරකින් විද්‍යාඥයන් විසින් සොයාගෙන තියෙනවා පිරිමි සතා කූඩුව තුළ මිය යන පැටවුන් ඉන්නවනම් ඒ පැටවුන් ආහාරයට ගන්නවා කියන එක හොයාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් බෝවීමේ මාසය ජූනි මාසය දක්වා, මාර්තු මාසයේ සිට ජූනි මාසය දක්වා සිද්ධ වෙනකොට
ඒගොල්ලන් කූඩු හදන්න පටන් ගන්නවා. ඒකෙදි පිරිමි සතා සහ ගෑනු සතා දෙන්නම මේ කූඩුව සැදීමේ කටයුත්තේ නිරත වෙනවා. ඒ සඳහා දි รา ගිය අතු කොටස් අතුරු ඉකිලි යොදා ගන්නවා වගේම සමහර වෙලාවකදී යකඩ කම්බි පවා ගෙනහලා ඒ කූඩු හැදීමේ කටයුත්ත සිද්ධ කරනවා. වරකට බිත්තර 3ක් 4ක් ප්‍රමාණයක් දමන නමුත් එය 7ක් දක්වා වන අවස්ථාත් දැක ගන්න පුළුවන්. බිත්තර රැකීමේ කාලය දින 18 සිට 21 දක්වා සිද්ධ වෙනවා. ඉන්දියාවේ හා පාකිස්තානයේ උකුස්ලන් ලවා දඩයම් කරවන ෆැල්කනර්ස්ලා අතරේ ඉතාම ප්‍රචලිත කුරුල්ලෙක්. මොකද ඉතාම ලේසියෙන් දඩයම් කිරීම සඳහා මොහුව හුරු කරවන්නට පුළුවන්. ශික්‍ර කියන වචනය උර්දු භාෂාවේ සිකාරි කියන වචනයෙන් කැඩිලාව වචනයක්. එහි තේරුම දඩයක්කාරයක් කියන එක. 2009 දී ඉන්දියානු නේවි හෙලිකොප්ටර් බේස් එක ශිකාරි කියන මේ කුරුල්ලාගේ නමින් මෙහි රසවත්ම කතාව තමයි මේ කුරුළු ගොයාගේ හඬ අනුකරණය කරනවා කවුඩා කියන පක්ෂියා. ඒක කරන්නේ ඒ සද්දේ කරපුවාම කුරුල්ල බය හැංගෙනවා. එතකොට ඒගොල්ලන්ගේ තියෙන ගොදුර හොරා ගන්න තමයි කවුඩා ඒ විදිහට කරන්නේ. ඒක කවුඩා කියන්නේ තාම උපක්‍රමශීලී කපටි පක්ෂියෙක්. අනුන්ගේ ගොදුරු හොරකම් කරන්න මේ පක්ෂියාගේ හඬ අනුකරණය කරලා කෑ ගන්නවා. මම හිතන්නේ කුරුළු ගොයා කියන පක්ෂියා ගැන ඔයගොල්ලෝ ප්‍රමාණවත් දැනුමක් ලබන්නට ඇති. අපේ මනුසත් ලංකා channel එක subscribe කරලා සහයෝගයක් දක්වන්න කියලා ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.